අයබෝවන් වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දසත YouTube නාලිකාවෙන් අදත් අපි ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එක්තරා ග්‍රහ මාරුවක් පිළිබඳව. ග්‍රහලෝක රජුරෝ තමයි රවි කියලා කියන්නේ. රවි එනවා වෘශ්චික රාශියට. කොහෙන්ද දෙන්නේ? මේ එන්නේ තුලා රාශියේ ඉඳලා. සිකුරුට අයිති තුලා රාශියේ ඉඳලා අඟහරුට අයිති වෘශ්චික රාශියට තමයි රාජ්‍යකාරක රවි ග්‍රහය එන්නේ. ඒ කියන්නේ ලෞකික රාශියක ඉඳලා රාජ්‍යකාරක රවි ග්‍රහය අඟහරු එහෙම නැත්නම් සේනාධිපතිගේ රාශියකට ප්‍රවිෂ්ඨ වෙනවා. මේ සේනාධිපතිගේ රාශියකට එහෙම නැත්නම් අඟහරුගේ අයිති රාශියකට රවි ප්‍රවිෂ්ඨ වීමත් එක්කලා ඔබට කොයි වගේ ග්‍රහ බලපෑමක්ද සිද්ධ වෙන්නේ? එහෙම නැත්නම් කොයි වගේ තත්වයක් නිර්මාණය වෙන්න යනවද කියන එකයි අපි මේ විමසා බලන්න උත්සාහ කරන්නේ. බලන්න කුම්භ ලග්නය කියන ලංකා කේන්ද්‍රස්ථාන අපි අරගත්තොත් එහෙම එහින් 10 වෙනි භාවයට තමයි මේ රාජකාරක රවි ප්‍රවිෂ්ඨ වෙන්නේ. කුම්භ මීන මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික. ඒ කියන්නේ 10 වෙනි භාවයට රවිට අයිති රාජ්‍යත්වය කතා කරන සුවයත්වය කතා කරන ඒ බලය කතා කරන දිග්බල ශක්තිය පෙන්눔 කරන 10 වෙනි භාවයට රාජකාරක රවි ප්‍රවිෂ්ඨ වීම කියලා කියන්නේ ඉතා විශිෂ්ට තත්වයක් ලංකා කේන්ද්‍රය අනුව. ලංකා කේන්ද්‍රය අනුව රජය මෙච්චර කාලයක් තිබිච්ච යම් අපහසුතාවයන් යම් හෝ ප්‍රමාණයකට අපි කියන්නේ සමස්තය කියලා. නමුත් අර තිබිච්ච අපහසුතාවයන්ගෙන් මිදෙන්න කුමන හෝ ක්‍රමවේදයක් මාර්ගයක් පෑදෙන්න පුළුවන් ඉඩකඩක් පිළිබඳව ඉඟිපළ වෙලා තියෙනවා. ඒ කියන්නේ රාජ්‍ය බලය රාජ්‍ය යාන්ත්‍රණය ඇතුලේ යම් ස්ථාවර වීම පිළිබඳව ඉඟිපළ වෙනවා. මේ ස්ථාවර වීම ඇතුලේ මොනවද පේන්නේ? එක්කෝ මේ කාල පරිච්ඡේදයේදී මැති ඇමතිවරුන්ගේ යම් ආකාරයක මාරුවක් සිද්ධ වෙන්න පුළුවන්කමක් පවතිනවා. එහෙම නැත්නම් අලුතෙන් අයට මැති ඇමතිකම් හම්බ වෙන්න හෝ හිටපු අය වෙනස් වෙන්න වගේ තත්ත්වයක්. එහෙමත් නැත්නම් රාජ්‍ය ආයතනවල සභාපතිවරු ඒ කියන්නේ පුටු මාරුවක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක ඒ පුටු මාරුව එක්කෝ රාජ්‍ය ඇමතිවරුන්ගේ එක්කෝ කැබිනට් අමාත්‍යවරුන්ගේ එහෙම නැත්නම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ එහෙමත් නැත්නම් සභාපතිවරුන්ගේ මෙන්න මේ ප්‍රධාන පෙළේ හතර ගොල්ලොන්ගේ යම් ආකාරයක වෙනසක් සිද්ධ වෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක් විදිහට තමයි අපි මේ කාල පරිච්ඡේදය හඳුන්වන්නේ. ඒ නිසා බොහොම පැහැදිලිව ඒ ගැනත් මතක් කරනවා. මේකෙන් පස්සේ යම් ආකාරයක පොඩි පිබිදීමක් ආයෙත් සිද්ධ වේවි කියලා අපි විශ්වාස කරනවා. මේ සියල්ලත් එක්ක ඔබේ ලග්නයට කොහොමද මේ බලපෑම සිද්ධ වෙන්නේ කියන එක කතා කරන්නටයි අපේ මේ සූදානම. මේෂ ලග්නයෙන් උපාන ඔබට නම් ටිකක් වෙහෙසකර පීඩාකාරී ස්වභාවයක් යම් දේවල් පිළිබඳව ඔබට ටිකක් වැඩියෙන් මහන්සි වෙන්න සිද්ධ වෙන කාලයක් විදිහට හඳුන ගන්න පුළුවන්කමක් පවතිනවා. යම් කලබලකාරී ස්වභාවයක් නැති වෙනවා. මානසික පීඩාකාරී ස්වභාවයක් නිර්මාණය වෙනවා. සමාජය තුළ යම් ආකාරයකට දැවැන්ත ගැටලු වලට ඔබට විඳින්න සිද්ධ වීමේ ස්වභාවයක් තියෙනවා. පියපස ඥාතීන් සමග ගැටුම්කාරී ස්වභාවය ඇති වෙන්න පුළුවන්. පියා හෝ පියපස ඥාතීන්ට යම් රෝගී තත්ත්ව හෝ පීඩාකාරී ස්වභාවය ඇති වෙන්න පුළුවන්. විවාහයෙන් පසු ජීවිතය පිළිබඳව ගත්තොත් නම් යම් සුබවාදී තත්ත්වයක්. ඔබ විශේෂයෙන්ම කාන්තාවක් නම් ඔබගේ ස්වාමියාට යම් ආකාරයක උසස් වීමක් ලැබෙන්න පුළුවන්කමක් තියෙනවා. ඔබ පිරිමි කෙනෙක් නම් ඔබ මහත්මයෙක් නම් ඔබගේ භාර්යාවට යම්කිසි සෞඛ්‍යමය පීඩාකාරී ස්වභාවය ඇති වෙන්න පුළුවන්. මේ දෙපැත්ත තමයි මේකේ පෙන්눔 වෙන්නේ. ඒ වගේම භූමිය සම්බන්ධ ලාභ ආදී දේවල් ලැබෙනවා. වාසස්ථානවල යම්කිසි ගැටලු තිබුණා නම් ඒවා වෙනස් කරගන්න පුළුවන්කමක් තියෙනවා. කොහොම වුණත් Tamanට ටිකක් වැඩියෙන් මහන්සි වෙන්න සිද්ධ වෙන, වෙහෙස වෙන්න සිද්ධ වෙන ස්වභාවයක් විදිහට හඳුන ගන්න පුළුවන්කමක් පවතිනවා. මේ தত্ত্বය යහපත් තත්වයක් විදිහට යනුව හඳුන ගන්න පුළුවන්. මොකද ඒක හරියට බැලුවොත් එහෙම කළමනාකරණය කරගත යුතු තත්වයක් විදිහට තමයි අපිට කියන්න පුළුවන්කම තියෙන්නේ. අලුත් දේවල් එකතු වෙනවා. නමුත් සමහර දේවල් වෙනස් වීම වලට භාජනය වෙනවා. කොන්ද තුනටිය මුත්‍රාශය අස්ත රෝගී තත්ත්ව, ජලය පානය නොකිරීම නිසා හට ගන්නා පීඩාකාරී ස්වභාව ඇති වෙන්න පුළුවන් ඉඩකඩක් පිළිබඳවත් ඉඟිපළ වෙලා පවතිනවා. පෙරපින් ඉස්මතු කරගන්න පුළුවන්කමක් පවතිනවා. ඒ වගේම ආහාර ගැනීමේ රටාව යම් ආකාරයක වෙනස් වීම සිද්ධ වීමේ ඉඩකඩක් පවතිනවා. කොහොම වුණත් මේෂ ලග්නයෙන් උපන් ඔබට පුළුවන්කමක් පවතිනවා නම් සූර්ය පිරිත අධ්‍යයනා කරන්න, සූර්ය පිරිත ශ්‍රවණය කරන ලෝකේ කොතනක හිටියත් ඔබගේ ශක්තිය වර්ධනය කරගෙන යම් දෝෂ දුරු කරගන්න හැකියාවක් ලැබේවි. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ 7 වෙනි භාවයටයි මේ රාජකාරක රවි එන්නේ. ඒ නිසා ඔබ රජයත් එක්ක යම් ආකාරයක හවුලේ කරන වැඩ කටයුතු තියෙනවා නම් අන්න ඒ වැඩ කටයුතු වලින් ඔබට යම් කිසි සහනශීලී ස්වභාවයක් අත්පත් කරගන්න පුළුවන් කියලා පැහැදිලිව පෙන්වුම් කරලා තියෙනවා. ඒ වගේම තමයි ගිවිසුම්ගත වීම, එහෙම නැත්නම් ගිවිසුම් වලට එළඹීම වගේ තත්ත්වවලුත් ඔබට යම් කිසි පීඩාකාරී ස්වභාවයක් තිබුණා නම් ඒවා සමතයකටපත් කරගන්න පුළුවන්. පහුගිය දවස්වලදී සතුරු බලවේග ඔබ පාලනය කරගෙන ඉදිරියට ගියා වගේම ඔවුන්ව පාලනය කරගන්න පුළුවන් හැකියාව තවදුරටත් පෙන්වුම්
කරලා පවතිනවා. සමාජය ඇතුලේ ගැටුම්කාරී ස්වභාව තිබුණා නම් ඒ ගැටුම්කාරී ස්වභාව අවම කරගන්නත් ඔබට පුළුවන්කමක් තියෙනවා. උදරගත ආමාශයගත රෝගී තත්ත්ව තිබුණා නම් ඒවා සමතයකටපත් වෙනවා. හැබැයි විවාහ ජීවිතය ඇතුලේ අනපේක්ෂිත බාධාකාරී ස්වභාවය ඇති වෙන්න පුළුවන්. ස්වාමියා සමග බිරිඳ සමග මත ගැටුම් ඇති වෙන කාල පරිච්ඡේදයක් විදියට හඳුනා ගන්න පුළුවන්කමක් පවතිනවා. තාක්ෂණික මෙවලම් යොදාගෙන කරන්නා වූ කටයුතු යම් පීඩාකාරී ස්වභාවයකටපත් වෙන්න පුළුවන්. ඒ වගේම විදුලිය විද්‍යුතිය වගේ දේවල් භාවිත කරනවා නම් විද්‍යුත් උපකරණ වගේ දේවල් ආශ්‍රිතව යම් කිසි කටයුත්තක නිරත වෙනවා නම් ඔබ ඔබගේ ආරක්ෂාව පිළිබඳව යම් සැලකිල්ලක් දැක්වීම කළ යුතුයි කියලා තමයි පෙන්වුම් කරලා තියෙන්නේ. සමාජයේ වෙනුවෙන් පෙනී සිටින කටයුතු, සමාජයේ ඉදිරියේ කැපී පෙනෙන කටයුතු ආදී දේවල් වලට නම් ඔබට හොඳයි. ඒ කියන්නේ gedara dore උදවියත් එක්ක කරන කටයුතු නෙවෙයි. gederin පරිබාහිර සමාජය ඇතුලේ කරන්නා වූ කටයුතු වලින් ඔබට යම් දියුණුවක්, දීප්තිමත් භාවයක් සලසා ගැනීමේ හැකියාව තියෙනවා. sannivedana ශ්‍රේෂ්ඨාශ්‍රිත කටයුතු, රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ආදී කටයුතු, ඉගැන්වීම් සම්බන්ධ කටයුතු, විද්‍යාව විශේෂ ආරාශේෂ්ඨ සම්බන්ධ කටයුතු වලටත් සාපේක්ෂව ගත්තාම සුබයි කියලා තමයි පෙන්වුම් කරන්නේ. කොහොම වුණත් අධ්‍යාපනික කටයුතු වලදී ඔබට යම් ප්‍රමුඛතාවයක් ලැබීමේ ඉඩ කඩක් පවතිනවා. ඉතින් මේ රාජකාරක රවිගේ ග්‍රහමාරුව 7 වෙනිට සිද්ධ වෙන වෙලාවේ ඔබට පුළුවන්කමක් පවතිනවා නම් ඉරිදා දවස් වලට රතු කවපි ටිකක් දන් දෙන්න. මේ ග්‍රහමාරුව සිද්ධ වෙලා මේ ගමන් කරන මේක ඊ타මත්ම සුබවාදී ආකාරයකට පවත්වගෙන යන්න පුළුවන්කමක් පවතිනවා. ඒ වගේම තමයි ඔබ ලෝකෙ කොහේ කොතනක ඉන්න තැනෙක් වුණත් ඔබට පුළුවන්කමක් පවතිනවා නම් දානමය පින්කම් වලට හෝ ලේදන් දීම වගේ දේවල් වලට දායකත්වය දෙන්න. ඒ කියන්නේ සමහරවිට ඔබට ලේ දෙන්න බැරි වෙයි. නමුත් ඔබට පුළුවන් නම් එවැනි වැඩසටහන් වලට සංවිධාන ශක්තියකින් දායක වෙන්න, මූල්‍යමය ශක්තියකින් දායක වෙන්න ඔබට වාසනාව පහසුවෙන් ළඟා කරගන්න පුළුවන්. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබ මේ දවස්වල කරන කටයුතු වලදී ගැටලුකාරී ස්වභාවයන්ට ලක් වෙමින් ඉන්නවා. මේ ගැටලු වලට පුංචි සහනයක් ලබා ගන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. ඔබට එල්ල වෙන සතුරු කරදර වලට පුංචි සහනයක් ලබා ගන්න පුළුවන් අවස්ථාවල් නිර්මාණය වෙනවා. ඉතින් මේ රාජ්‍යතාන්ත්‍රික සමතතා හදාගන්නත් සතුරු බලවේගය යටපත් කරගන්නත් මේ රාජ්‍යකාරක රවිගේ බලය ඔබට උද්දීපනය කරගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි සේවකයන්ගෙන් ඔබට යම්කිසි පාඩු පීඩාකාරී ස්වභාව තිබුණා නම් ඒ කියන්නේ ඔවුන්ගේ පීඩාකාරී ස්වභාව, බාධාකාරී තත්ත්ව, අනපේක්ෂිත ගැටුම්කාරී තත්ත්ව මෙන්න මේ වගේ දේවල් නිසා ඔබට යම්කිසි බාධාකාරී ස්වභාවයක් ඇතිවීමේ ඉඩ කඩක් පෙන්වුම් කරලා තියෙනවා. සමාජ සේවා කටයුතු, පොදු කටයුතු ආදී කටයුතු වලදී නායකත්වයේ ලක්ෂණ ඔබට අවශ්‍ය වෙනවා. ඔබට පුළුවන්කමක් ලැබෙනවා මේ නායකත්වයේ ලක්ෂණ හරහා ජීවිතයට යම්කිසි සාධාරණීයත්වයක් එක්කාසු කරගන්නට. මතක තියාගත යුතු මූලික කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි ඔබ කරන කියන කටයුතු වලදී ඔබට එරෙහිව යම්කිසි මානසික ඝට්ටනකාරී තත්ත්ව නිර්මාණය වෙන්න පුළුවන් පරිසර ඔබාවට නිර්මාණය වෙනවා කියන කාරණාව. රැකී ආරක්ෂා කටයුතු වලදී, වෙළෙහෙළදාම් කටයුතු වලදී, භූමිය සම්බන්ධ කටයුතු වලදී ඔබට යම්කිසි ආදායම් තත්ත්වයක් උත්පාදනය වෙනවා. ඔබට තියෙන බාධා දුරු වෙනවා. හැබැයි ඔබට සතුරු බලවේග ක්‍රියාත්මක වෙනවා. හැබැයි සියල්ල යටපත් කරගැනීමේ ශක්තිය ඔබ තුල පවතිනවමයි. ඒ නිසා ඔබ ශක්තිමත් ආකාරයකට ඕනව යටපත් කරමින් ඉදිරියට ඇදෙන ස්වභාවයක් තමයි පෙන්눔 කරලා තියෙන්නේ. සමාජ සේවා කටයුතු, පොදු කටයුතු ආදී කටයුතු වලදී ඔබට ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්නට සිද්ධ වේවි. ජව සම්පන්නව කටයුතු කරන්නට සිද්ධ වේවි. ඒ නිසා ක්‍රීඩාශීලී කටයුතු, බරේසවීම සම්බන්ධ කටයුතු ආදී දේවල් වලින් ඔබට යම්කිසි සහනයක් ලබා ගන්න හැකියාව පවතිනවා. පුළුවන්කමක් තියෙනවා නම් සූර්ය පිරිත සජ්ජායනා කරන්න, සූර්ය පිරිත ශ්‍රවණය කරන්න. ඒ වගේම ධාන්‍ය වර්ග දුගී දුප්පත් අයට දන් දෙන්න පුළුවන් නම් ඔබ කොහේ කොතනක හිටියත් ඔබට පුළුවන් නම් එවැනි කටයුත්තකට දායක වෙන්න ඔබට පුළුවන් ඔබගේ දෛනික කටයුතු තවදුරටත් වාසනාවන්ත තත්වයකට පත් කරගන්න. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබගේ කොතෙන්ටද රාජකාරක රවිය එන්නේ? පස්වෙනි භාවයට. කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික. එනම් මතක තියාගන්න ඕන ඔබගේ අධ්‍යාපනයට ඉතාමත්ම යහපත් කාල පරිච්ඡේදයකුයි මේ උදා වෙන්නට යන්නේ. රවි කියලා කියන්නේ විද්‍යාකාරක ග්‍රහය විදිහට අපි සලකනවා. මෙන්න මේ විද්‍යාකාරක ග්‍රහය ඔබගේ අධ්‍යයනයේ නැත්නම් ඔබගේ පොතේ පතේ දැනුම, තරගකාරී දැනුම විදහා දක්වන ස්ථානය වෙන පස්වෙනි භාවයටයි ප්‍රවිෂ්ඨ වෙන්නේ. මේ පස්වැන්නේ රවි ගමන් කරන කාල පරිච්ඡේදය ඇතුලේ මේ වෘශ්චිකයේ බවට පත් වෙලා තියෙද්දී ඉංජිනේරු සේවා සම්බන්ධ කටයුතු, යකඩ යන්ත්‍ර සූත්‍ර ආදී ශ්‍රේෂ්ඨ සම්බන්ධ කටයුතු වලින් ඔබට යම් කිසි ශක්තියක් වර්ධනය කරගන්න පුළුවන්කමක් පවතිනවා. රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලට හොඳයි, භාෂා දැනුමට හොඳයි, නීතිය සම්බන්ධ කටයුතු වලට, තර්ක විතර්ක සම්බන්ධ කටයුතු වලට ඉතාමත්ම සුබවාදී තත්වයක් තමයි පෙන්눔 කරලා තියෙන්නේ. උදරගත ආමාශයගත රෝගී තත්ත්ව තියෙනවා නම්, පීඩාකාරී ස්වභාව තියෙනවා නම් ඒ උදරගත ආමාශයගත තත්ත්ව, පීඩාකාරී ස්වභාව සියල්ල යටපත් කර ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. ඒ විතරක් නෙවෙයි
ඔබට ඔබගේ දරුවන් සම්බන්ධ ගැටලු තිබුණා නම් ඒවා පවා සමතයකට පත් කරගන්න පුළුවන්කමක් පවතිනවා. හැබැයි මෙතන තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි මෙහෙම දෙයකට කතා කරමු. ඔබට පවතිනවා යම් ආකාරයකට බාධාකාරී ස්වභාව, පීඩාකාරී ස්වභාව, ආදරය සහ ප්‍රේමයේ සම්බන්ධ කාරණාවලදී. ආදරය සහ ප්‍රේමයේ සම්බන්ධ කාරණාවලදී නම් ඔබට තත්ත්වය තරම් සුබ වෙන්නේ නැහැ. පියපස ඥාතීන්ගෙන් පුංචි විරෝධතා ඔබට එල්ල වෙන්න පුළුවන්. ඉඩ කඩක් පිළිබඳව ඉඟිපළ වෙනවා. රැකියා කටයුතු වලදී වෙළහෙළදාම් කටයුතු වලදීත් ඔබට යම්කිසි ගැටලුකාරී ස්වභාවයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. හැබැයි දැනුම වර්ධනය කරගන්න නම් ඔබට මේ ග්‍රහ මාරුව ඉතාමත්ම සුබවාදී ශක්තියක් වෙනවා. ඒ නිසා ඔබට පුළුවන්කමක් වෙනවා ධර්ම ඥානය දෙන්න පුළුවන්. පොත්පත් පරිත්‍යාග කරන්න. ලෝකේ කොතනක හිටියත් ඔබට මේ වැඩේ කරන්න පුළුවන්. ඔබට පුළුවන් සමහර වෙබ් අඩවි පවා තියෙනවා. ඔබගේ යාළුවෙට, හිතවතෙට, ඥාතියෙට, මිත්‍රයෙක්ට ඒ පොතක් තැපෑලෙන් එවන්න පුළුවන් විදිහට දැන් අන්න ඒ වගේ තැනකින් ඔබට පුළුවන්කමක් පවතිනවා නම් පොතක් එවන්න, තෑග්ගක් දෙන්න, දන් දෙන්න ඔබටත් වාසනාව උදා වේවි. තවදුරටත් ඥානෙ වර්ධනය කරගන්න. ඔන්න සිංහ ලග්නයෙන් උපන් ඔබගේ 4 වෙනි භාවයට තමයි රාජකාරක රවි ප්‍රවිෂ්ඨ වෙන්නේ. 4 වෙන්න කියලා කියන්නේ පොළවෙන් යටතැනනේ. ඒ නිසා සිංහ ලග්නයෙන් උපන් ඔබට මේ පාර ඒ තරම් හොඳ තත්වයක් නන් නෙවෙයි තියෙන්නේ. ඔබ කරගෙන ආපු කටයුතු ටිකකට පසුගාමී ස්වභාවයකට පත් කරගන්න සිද්ධ වීමේ ස්වභාවයක්. එහෙම නැත්නම් කරගෙන ආපු වැඩ කටයුතු ටිකක් හංග ගන්න සිද්ධ වීමේ ස්වභාවයක් වගේ දෙයක් මේ කාල පරිච්ඡේදයේදී පෙන්වුම් කරලා පවතින. වෘත්තිමය කටයුතු වලට බාධා එල්ල වෙනවා. රැකියාමය කටයුතු වලට ඔබට බාධා එල්ල වෙනවා. පියපස ඥාතීන් ඔබත් සමග ටිකක් ගැටුම්කාරී ස්වභාව නිර්මාණය කරගන්නවා. මතක තියාගන්න ඔබ රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය සේවාවක කටයුතු කරන කෙනෙක් නම් ඉහළ නිලධාරීන් සමග මත ගැටුම් ඇති කරගන්නට හිතන්නවත් එපා. ඒ වගේම තමයි රාජ්‍යතාන්ත්‍රික සමබරතාව පිළිබඳව හොඳ පූර්ණ අවබෝධයකින් ඔබ කටයුතු කරන්න සිතට ගන්නම ඕන. වෘත්තිමය ගනුදෙනු කිරීම වලින් ඔබට බොහෝ ලාභ ලැබීමේ හැකියාව, ශක්තිය, වාසනාව පවතිනවා. සමාජ සේවා කටයුතු, පොදු කටයුතු ආදී කටයුතු වලදී, න්‍යායාත්මක කටයුතු වලදී ඔබට ලොකු වාසනාවන්ත තත්වයන්ට පත්වීමේ ඉඩ කඩක් පෙන්눔 කරලා තියෙනවා. රාජ්‍යයේ තරගකාරී කටයුතු වලදී ඔබ ටිකක් ප්‍රවේශමෙන් වචන පාවිච්චි කරන්නට ඕන. ගිවිසුම් වලට එළඹීම් වලදී ප්‍රවේශම් වෙන්නට සිද්ධ වෙනවා. හැබැයි ගෙවල් දොරවල් ඉදිකිරීම සම්බන්ධ කටයුතු, භූමි මිලදී ගැනීම, යාන වාහන මිලදී ගැනීම සම්බන්ධ කටයුතු වලට නම් ඉතාමත්ම සුබයි. ඒ වගේම ඔබගේ සහෝදරයෙක්ගේ දියුණුව පිළිබඳව ඔබට සතුටුජනක ආරංචි අහන්න දකින්න සිද්ධ වීමේ ඉඩ කඩක් පිළිබඳව ඉඟිපළ වෙලා පවතිනවා. දුර බැහැර ගමන් බිමන් තිබුණා නම් ඒ දුර බැහැර ගමන් බිමන් වලින් ඔබට බොහෝ වාසනාවන්ත තත්ත්වයන් උදා වෙනවා. ජීවිතයට සාමය උදා කරගන්න පුළුවන් කාලයක්, පුළුවන්කමක් පවතිනවා නම් රත් පැහැති මල් ඔබේ ශාස්ත්‍රවලට නිතර පූජා කරන්න. ඔබ දුර බැහැරක ඉන්න කෙනෙක් නම් ඔබට පුළුවන් නම් දුගී දුප්පත් පවුලකට කහ වර්ණ හෝ රත් පැහැ වර්ණ වස්ත්‍ර දන් දෙන්න ඔබටත් මේ කාලේ යහපත් කරගන්න පුළුවන්. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ වික්‍රමයේ වර්ධනය වෙන කාල පරිච්ඡේදයක්, සහජ කුසලතාවයේ වැඩි වෙන කාල පරිච්ඡේදයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්කම පවතිනවා. සහජ හැකියාව, සහජ කුසලතාවයේ ඇතුළු මේ බොහෝ දේවල් වර්ධනය කරගන්න ඔබට මේ කාල පරිච්ඡේදයේදී හැකියාව, ශක්තිය පවතිනවා. ඔබට පිය උරුමයෙන් ලැබුණු යම් දේවල් තියෙනවා නම් ඒ දේවල් තවදුරටත් වර්ධනය කරගන්න මේ කාලේ හැකියාවක් පැවතීම විශේෂත්වයක්. සමාජය ඇතුළේ දියුණුවක් දකින්න ඔබට මේ කාල පරිච්ඡේදයේ අනිවාර්යයෙන්ම හැකියාවක් තියෙනවා. ප්‍රභාසුර ලීලාවෙන් කටයුතු කරන්න පුළුවන්කමක් පවතින කාල පරිච්ඡේදයක්. ඒ නිසා මේ ප්‍රභාසුර ලීලාවෙන් කටයුතු කරනකොට ඔබට පුළුවන්කම ලැබෙනවා ජීවිතයට අලුත් දේවල් එක්කාසු කරගන්න. ඔබට පුළුවන් ජීවිතයට සෞම්‍ය දේවල් එක්කාසු කරගන්න. ඒ නිසා අලුත් දේවල්, සෞම්‍ය දේවල් එක්කාසු කරගන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. පොත්පත් ලිවීම සම්බන්ධ කටයුතු, ලේඛනගත කටයුතු, ඒ වගේම ගිවිසුම් වලට එළඹීම් සම්බන්ධ ක්‍රියාකාරකම් වලට ඉතාමත්ම සුබ කාල පරිච්ඡේදයක්. යන්ත්‍ර, ඉංජිනේරු සේවා ආදී කටයුතු වලටත්, විද්‍යා දැනුම සම්බන්ධ කටයුතු වලටත් හොඳයි. ඒ වගේමයි ඔබ විවාහ අපේක්ෂාවෙන් හිටපු කෙනෙක් නම් ඔන්න මේ කාල පරිච්ඡේදයේදී ඒ විවාහයන් පිළිබඳව වෙනදට වඩා උනන්දුවක් ඇති වෙන කාල පරිච්ඡේදයක් විදියට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. අන්න ඒ උනන්දුවම ඔබේ ජීවිතයට ශක්තියක් බවට පත් වෙනවා. විවාහය ඇතුළේ තිබුණු ගැටලු නිරාකරණය කරගන්නත් ඒකෙන් ඔබට අවස්ථාවක් නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි හවුල් ව්‍යාපාර සම්බන්ධ කටයුතු පිළිබඳව අලුත් කෝණයකින් ඔබට දකින්න පුළුවන් වාසනාව පවතිනවා. ඉතින් ඔබට පුළුවන්කමක් පවතිනවා නම් ධාතුන් වහන්සේලාට රන් කරඬු පූජා කරන්න පුළුවන් නම්, එහෙම නැත්නම් ඔබට පුළුවන් ආකාරයකට කරඬු ලේන්සු පූජා කරන්න පුළුවන් නම්, ඒ ඔබට පුළුවන් ආකාරයකට ධාතුන් වහන්සේලා සත්කාර කරන්න ඒ පින කුසලය ඔබගේ මේ භවගාමී ජීවිතයට වගේම මේ ග්‍රහමාරුවේ දින බාධා දුරු කරගන්නත් අනිවාර්යයෙන්ම අස්වැසිල්ලක් බවට පත් වේවි. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබගේ දෙවැන්නට තමයි රවි එන්නේ.
රවි දෙකට ආපුවාම ටිකක් කටකාර ගතිය වැඩි වෙනවා. තියුණු ගතිය වැඩි වෙනවා. ආඥාදායක ස්වභාවයටත් එහෙමමයි එන්නේ. හිතුව දේ කියනවා වගේම ඒක කරගන්න මහ දැවැන්ත මහන්සියක් වෙද්ද වෙන කාල පරිච්ඡේදයක් කියලාත් හඳුන ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඔබ බොහෝ දේවල් පිළිබඳව කට ඉස්සර කරගන්න හොඳ නැති කාලයක් විදිහට අපි මතක් කරනවා. විශේෂයෙන් ඔබ වෙළඳ ව්‍යාපාරික කටයුත්තක තමන්ගේම කියලා දේක කටයුතු කරන කෙනෙක් නම් වචන පාවිච්චි නොකර ඉන්න තරමට මේ කාලේ ගොඩාක් හොඳයි. ඒ වගේම තමයි විදුලිය සම්බන්ධ කටයුතු, යාන්ත්‍රික කටයුතු ආදී දේවල් වලදී පරිස්සම් වෙන්න ඕන. කැපෙන කොටන අවි ආයුධ වගේ දේවල් පරිහරණය කරනකොට ටිකක් ප්‍රවේශම් වෙන්න ඕනි. ගමන් බිමන් යාම් වලදී ඇස් ආශිත පීඩාකාරී ස්වභාවය ඇති වෙන්න පුළුවන්. නිදිවරණ සිද්ධ වීමේ ස්වභාවයකුත් පෙන්눔 කරලා පවතිනවා. ඔළුවේ කැක්කුම් වගේ තත්ත්ව නිතර ඇති වෙන්න පුළුවන්. ඉඩකඩ වැඩි කියලා තමයි පැහැදිලිව පෙන්눔 කරලා දෙන්නේ. සමාජ සේවා කටයුතු, පොදු කටයුතු, නායකත්ව ලක්ෂණ සම්බන්ධ කටයුතු වලට ඔබට යම් තද පීඩාකාරී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්කමක් පවතිනවා. හැබැයි ඔබගේ පවුල සම්බන්ධ කාරණාවේ පවුලේ වෙන සමාජිකයෙක්ව මූලිකත්වයේ තියලා කටයුතු කරලා ඔබට පුළුවන් මේ ප්‍රශ්න සාමකාමීව විසඳ ගන්න. ඒ නිසා පවුලේ බලවත් වෙනත් සමාජිකයෙක්ව මූලිකත්වයේ දීලා වැඩ කටයුතු සංවිධානය කළොත් ඔබට මේ කාල පරිච්ඡේදය සුබයි. ඒ වගේම ඔබ වැඩ ව්‍යාපාරික කටයුත්තක වේවා, ඔබ රාජ්‍ය සේවාවක වේවා, වෙනත් පෞද්ගලික සේවාවක වේවා, ඔබගේ ආයතනය ඇතුලේ ඔබ ටිකක් පසුගාමී ස්වභාවයකින් මේ මාසේ කටයුතු කරන එක හොඳයි. ඔබට පුළුවන් නම් වෙනත් කෙනෙක් ලව්වලා වැඩේ කරව ගන්න. සමහරවිට ඔබ අහලා තිනේ බලලුන් ලවා කොස්සට පාව ගන්නවා කියලා. සමහරලාට අන්න ඒ වගේ වැඩ වුණත් මේ කාලේ කරගත්තොත් ඔබගේ ගෞරවයත් රැකේවි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. කොහොම වුණත් ඉතින් මේ සියල්ලට පෙර ඔබට පුළුවන්කමක් පවතිනවා නම් මහා පිරිත් පොතක් කවුරු හෝ කෙනෙක්ට දන් දෙන්න, පූජා කරන්න ඔබටත් වාසනාවන්ත කාලයක් නිර්මාණය වේවි. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නගතව රාජකාරක රවි ප්‍රවිෂ්ඨ වෙනවා. ඒ කියන්නේ මොකද්ද? හිසටම රවිගේ බුද්ධිය ලැබෙනවා. හිසටම රවිගේ බලය නිර්මාණය වෙනවා. ඒ නිසා ඔබ සහ ඔබවට පරිසරය ඉතාමත්ම ශාස්ත්‍රීය පරිසරයක් බවට පත් වෙනවා. සමාජය තුළ ස්ථාවර පරිසරයක් නිර්මාණය කරගන්න ඔබට පුළුවන්කමක් ලැබෙනවා. හැබැයි ඔබ ආඩම්බරයි. ඔබ ටිකක් කාත් එක්කවත් එළිය කතා කරන්නේ නැති තරමට ටිකක් මුරණ්ඩු වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ඔබ ටිකක් ආඥාදායක ස්වභාවයකට පත් වෙනවා. ඔබට තිබුණා යම් කිසි ගැටලුවක්, ඒ ගැටලු निराකරණය වෙලා ආඩම්බර ලීලාවෙන් කාලය ගත කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. මහා දැවැන්ත බලයක් ඔබට ලැබුණාසිය ඔබට හිතෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඔබට තිබුණු පෞද්ගලික ප්‍රශ්න බොහොමයක් निराකරණය වෙනවා. ඔබට තිබුණු ගැටලුකාරී තත්ත්ව බොහොමයක් निराකරණය කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. මතක තියාගන්න වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මේ තියෙන කාල පරිච්ඡේදයේ බලය සම්බන්ධ විස්තාවරත්වයක් නිර්මාණය වෙනවා. Taman ටිකක් බලවත් භාවයකට පත් වීමේ ස්වභාවයක් පෙන්눔 කරලා තියෙනවා. හැබැයි ශාරීරියේ උෂ්ණ ගතිය බලපැවැත්වෙන රෝගී තත්ත්ව නිර්මාණය වෙන්න පුළුවන්. පීඩාකාරී ස්වභාව නිර්මාණය වෙන්න පුළුවන් ඉඩකඩක් පවතිනවා. අන්න ඒ නිසා ඒ ගැන ටිකක් සැලකිලිමත් වීම අතිශය වැදගත් වෙනවා. සමාජ සේවා කටයුතු, පොදු කටයුතු ආදී කටයුතු වලින් ඔබ ටිකක් ඈත් වෙලා ඔබගේ පෞද්ගලික පරිසර කටයුතු වලට හුදකලා බවත් එක්ක කරන්න ආ වූ කටයුතු වලට තමයි යම් මූලිකත්වයක් ගන්නවා කියලා පෙන්눔 කරලා තියෙන්නේ. ඒ නිසා ඔබගේ බුද්ධිමත් භාවය වර්ධනය කරගන්න, ඉගෙන ගන්න හොඳ කාල පරිච්ඡේදයක්. අත්දැකීම් තුලින් යමක් වර්ධනය කරගන්න යහපත් කාල පරිච්ඡේදයක්. මේ කාල පරිච්ඡේදය ඇතුලේ සමාජීය වශයෙන් ඔබ ස්ථාවරත්වයකට පත් වෙන්න පුළුවන්. ඔබට යම් නමක් ස්ථාවරත්වයක් හැදෙන්න පුළුවන්. ඔබට වැඩක් කරන්න පුළුවන් මිනිස්සෙක් කියලා රටේ මිනිස්සු පිළිගන්න කාල පරිච්ඡේදයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඔබට පුළුවන්කමක් පවතිනවා නම් රත් හඳුන් කුඩු ස්වල්පයක් අරගෙන පැන් කලයකට දාලා ඒකෙන් බෝධිය ස්නානය කරවන්න. ඒක ඉතාමත්ම සුබයි. ඒ වගේම ඔබට පුළුවන් නම් ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ ඖෂධ උදෙසා ඔබගේ දායකත්වයේ සපයන්න. ඔබ රටක හිටියත් කොහේ කතනක හිටියත් ඔබටත් පිටක් ගන්න හැකියාව ලැබේවි. ධනු ලග්නයෙන් උපන් ඔබ මේ කටයුතු කරන කාල පරිච්ඡේදය වලට බලන්න ඕන මොකද්ද දැන් වෙන්න යන්නේ කියලා. බලන්න ධනු ලග්නයෙන් උපන් ඔබගේ රවි ඇවිල්ලා තියෙන්නේ කොතෙන්ද කියලා. රවි ඉන්නේ වෘශ්චිකයට, ඒ කියන්නේ 12 වෙනි භාවයට. එහෙනම් මුහුදෙන් ඈතර කටයුතු ආදී දේවල් වලට නම් හොඳයි. හැබැයි නීතිමය සම්බන්ධ කටයුතු ආදී දේවල් වලට මේ தત્ත්වය එච්චරම හොඳ වෙන එකක් නැහැයි කියලා තමයි පෙන්눔 කරලා තියෙන්නේ. සමාජ සේවා කටයුතු, න්‍යායාත්මක කටයුතු ආදී කටයුතු වලට යම්කිසි පීඩාකාරී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඔබ විය පැහැදම් කරද්දී ගොඩාක් ප්‍රවේශමෙන් විය පැහැදම් කරන්න ඕන. ඔබට වඩා බලවත් ගුණවත් අය ආශ්‍රය කරන්න ඕන මාසයක් විදිහටයි මේ මාසය හඳුනා ගන්න ඕන. රජයේ සම්බන්ධ කටයුතු, නීතිය සම්බන්ධ කටයුතු, භාෂාව සම්බන්ධ කටයුතු වලට වැඩි අත ගහන්න යන්න එපා මේ කාල පරිච්ඡේදයේදී. වෘත්තිමය ගනුදෙනු කිරීම වලදී ඔබ ගොඩාක් ප්‍රවේශම් වෙන්න ඕන කාල පරිච්ඡේදයක් විදිහටයි මේ කාල පරිච්ඡේදය හඳුනා ගන්න පුළුවන්කමක් පවතින්නේ. වෘත්තිමය අභියෝග ඔබට ජය ගන්න මහ
මහන්සි වෙන්න සිද්ධ වෙන කාල පරිච්ඡේදයක්. ඒ වෘත්තීය අභියෝග ජය ගන්න ඔබට පුළුවන්. හැබැයි ඔබ ඉවසන්න ඕන. ඒ වෘත්තීය අභියෝග වලට වැඩියෙන් කාලය මිඩංගු කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඔබට මහන්සි වෙන්න සිද්ධ වෙනවා වෙනදාට වඩා දෙගුණයක් විතර. විදුලියෙන් ඔබට ගැටලු ඇති වෙනවා. රියානුතුරු ඔබට ඇති වෙන්න පුළුවන්කමක් පවතිනවා. පියපස ඥාතීන් සමග මත ගැටුම් ඇති වෙන්න පුළුවන්කමක් පවතිනවා. රාජතාන්ත්‍රික සමතතාවලට ගිවිසුම් වලට බාධාවල් එල්ල වෙනවා. ඔබගේ දැනුම සම්බන්ධවත් යටපත් වීමක් තමයි පෙන්눔 කරලා තියෙන්නේ. හැබැයි පාරභෞතික ඥානයන් වර්ධනය කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ නිසා ඔබ කොහේ කොතනක හිටියත් ආර්ය මෛත්‍රී භාවනාව කරන්න සියලු සත්වයන්ට මෙත් වඩන්න සෙත් වඩන්න. ඒ වගේම ඔබට පුළුවන්කමක් පවතිනවා නම් මුතු කුඩයක් පූජා කරන්න. මකර ලග්නයෙන් උපන් ඔබට ඊතා යහපත් කාල පරිච්ඡේදයක් ජවයේ ශක්තිය යොදාගෙන වැඩ කරන්න පුළුවන්. ඔබට වෘත්තිමය වශයෙන් රජයෙන් උදව් උපකාර ගන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. රජයෙන් යම් ආකාරයක ශක්තියක්, දීප්තිමත් භාවයක් තමන්ගේ ජීවිතයට එක්කාසු කර ගන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. සමාජ සේවා කටයුතු වෙන්න පුළුවන්, පොදු කටයුතු වෙන්න පුළුවන්, වෘත්තිමය කටයුතු වෙන්න පුළුවන්, වෙළඳාම් කටයුතු වෙන්න පුළුවන්. ඔබ භාෂාව හැසිරවීමෙන් ඔබ ඉතා දක්ෂ විදිහට බොහෝ දේවල් කර ගන්නවා. ඔබගේ වෙළඳ ව්‍යාපාරික කටයුතු වලට අලුත් ගොඩාක් දේවල් එක්කාසු කර ගන්න කාල පරිච්ඡේදයක් විදිහට හඳුන ගන්න පුළුවන්කමක් පවතිනවා. මෙන්න මේ අලුත් බොහෝ දේවල් කරන කියන තත්ත්වය ඉතා යහපත් මට්ටමකටපත් වෙනවා කියලා තමයි පෙන්눔 කරලා තියෙන්නේ. සමාජීය වශයෙන්, වෘත්තිමය වශයෙන් දීප්තිමත් භාවයටපත් වෙන්න පුළුවන් ස්වභාවය ඉතා ඉහළ මට්ටමකට තියෙනවා. ඒ නිසා ඔබ මේ ඉහළ මට්ටම ඇතුලේ සමාජීය වශයෙන්, ස්ථාවර වශයෙන් ඔබට යම් ගමනක් යන්න පුළුවන් ස්වභාවයක් පෙන්눔 කරලා තියෙනවා. ඔබ මේ දේවල් වලට අත ගහන්න, සමාජීය ස්ථාවරත්වයට අත ගහන්න, දුර බැහැර ගමන් බිමන් යෙදෙයි. ඒ ගමන් බිමන් වල යන්න, අලුත් යාළුවෝ මිත්‍රයෝ හඳුන ගන්න, අලුත් රාජතාන්ත්‍රික නිලධාරීන්ව මුණ ගැහෙන්න. මේ හැම එකකින්ම අතුරු ලාභ ඔබට ලැබෙන දවස වැඩි ඈතක නෙවෙයි. ඒ වගේම රජයේ රැකියාව ලැබීම, රජයේ ආදායම් ලැබීම ආදී දේවල් වලටත් ඔබට වාසනා ගුණය පෙන්눔 කරලා පවතිනවා. ඒ නිසා මකර ලග්නයෙන් උපන් ඔබ කාලය කළමනාකරණය කරගත යුතු වෙනවා. ලැබෙන වගකීම් නිසි පරිදි ඉෂ්ට කරන්නට අවශ්‍ය වෙනවා. ඒ ලැබෙන වගකීම් නිසි පරිදි ඉෂ්ට කරලා කාලය කළමනාකරණය කරගත්තොත් ඔබට බොහෝ වාසි ලැබෙනවා. ඒ නිසා ඔබට පුළුවන්කමක් පවතිනවා නම් ගාන්ටාර පූජාවක් කරන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන්කමක් තියෙනවා නම් ගාන්ටාර කුළුණක් හදන එකකට දායක වෙන්න. එහෙම නැත්නම් බ්‍රෝධිපාකාර අලුත් වැඩියා කිරීමකට දායක වෙන්න. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ 10 වෙනි භාවයට තමයි රවි එන්නේ. මේ රවි 10 වෙනි භාවයට සංක්‍රමණය වීමත් එක්කලා මේ ග්‍රහ ගමන ග්‍රහ සංක්‍රමණය කියන කාරණාවේදී රවි දිග්බල වෙනවා, රවි බලවත් වෙනවා. මොකද මතක තියාගන්න ඕන වෘශ්චිකයට එන්නේ සේනාධිපතිගේ රාශියට තමයි මේ නැත්නම් යුද පිටියට රජ්ජුරුව ආවහා සමානයි. ඒ නිසා ආඥා දායකත්වය පතුරවන්න පුළුවන් වෙනවා. ඉන්න තැනක ප්‍රභාෂරය පතුරවන්න පුළුවන්කමක් ලැබෙනවා. යන තැනක ඉන තැනක හතර අතය අතපය දිගරලා වැඩ කරන්න පුළුවන් ස්වභාවයකටපත් වෙනවා. නිලය ලැබෙනවා, බලය ලැබෙනවා, තනතුරු ලැබෙනවා, ධනය ලැබෙනවා, උසස් වීම ලැබෙනවා. මේ නිසා කුම්භ ලග්නයෙන් උපන් ඔබට ඔන්න මේ අවුරුද්දේ ටිකක් වාසනාවන්ත මාසයක් විදිහට මේ මාසය හඳුන ගන්න පුළුවන්. අලුත් මිනිස්සු අලුත් දැනුම එකතු කර ගන්න පුළුවන් කාල පරිච්ඡේදයක්, අලුත් ආදායම් මාර්ග වර්ධනය කර ගන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. හිර වෙලා තිබිච්ච දේවල් වලින් ඔබට යම් ආකාරයක නිදහසක් ලැබිලා ඔබගේ ජීවිතයට යම් සෞභාග්‍යයක් ළඟා කර ගන්න පුළුවන් හැකියාව, ශක්තිය නිර්මාණය වෙනවා. පියපස ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබෙනවා. පියා වුණත් යම් ප්‍රමාණයකට දියුණු වෙනවා. පියාගේ ආශිර්වාදය පවා ලැබෙනවා. පියවරුමෙන් ලැබෙන තින දීපල වුණත් ලබන්න පුළුවන් වාසනා ගුණයක් පෙන්눔 කරලා පවතිනවා. ඒ වගේම ඔබට වෘත්තිමය වශයෙන් උසස් වීම ලැබෙනකොට ඔබගේ යටතලින් ඉන්නා වූ සේවකයන් පවා ඔබට උදව් උපකාර කරන ස්වභාවයක් ලැබෙනවා. එනිසා ඉහළ නිලධාරීන් ආශ්‍රය කරන්න, ඔවුන් සමග ගනුදෙනු කරන්න, හැබැයි හැකිතාක් නම්‍යශීලී වෙන්න. පුළුවන්කමක් පවතිනවා නම් සූර්ය පිරිත නිතර සජ්ජායනා කරන්න, මෝර පිරිත නිතර සජ්ජායනා කරන්න. ඒ වගේම ඔබට පුළුවන්කමක් පවතිනවා නම් ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න පුළුවන් විදිහේ නෙළුම් මල් වගේ දේවල් පූජා කරන්න. එහෙම නැත්නම් ධාතුන් වහන්සේලාට, එහෙම නැත්නම් පන්සල් වලට ඔබට පුළුවන් ආකාරයකට විදුලි උපකරණ පරිත්‍යාග කරන්න, පූජා කරන්න. මීන ලග්නයෙන් උපන් ඔබගේ 9 වෙනි භාවයට තමයි රාජ්‍යකාරක රවි එන්නේ. පෙරපිනිස්මතු කරගන්න පුළුවන්කම පවතිනවා. පියත් එක්ක මත ගැටුම් ඇති වෙනවා. පියා සමග වාද භේද ඇති වෙනවා. නමුත් ඔබට යම් ආකාරයක පුණ්‍ය මහිමයක්
උද්දීපනය කරගන්න පුළුවන්. යටපත් වෙලා තිබිච්ච වැඩ කටයුතු සාර්ථකත්වයට පත් කරගත්ත හැකි. කාලයක් අතහැරලා දාලා තිබිච්ච යම් යම් දේවල් ආයෙත් ආරම්භ කරන්න පුළුවන්කම පවතිනවා. තමන්ගේම කියලා ආදායම් තත්ත්ව වර්ධනය කරගන්න, ඉතිරි කිරීම වර්ධනය කරගන්න හැකියාවක් ලැබෙන කාල පරිච්ඡේදයක් විදිහටයි හඳුන ගන්න පුළුවන්කමක් තියෙන්නේ. මේ ඉතිරි කිරීම වර්ධනය කරගන්න, ආර්ථිකය වර්ධනය කරගන්න ඔබට හැකියාවක් ලැබීම ඉතා විශිෂ්ට තත්ත්වයක් විදිහට හඳුන ගන්න පුළුවන්කමක් තියෙනවා. සමාජීය වශයෙන් ස්ථාවර වෙන්න, සමාජීය වශයෙන් පීඩාවත් තිබුණා නම් දුරු වෙන්න ඔබට පුළුවන්කමක් පවතිනවා. ඒ නිසා පෙරපින් ඉස්මතු කරගන්නත්, පුණ්‍ය ශක්තිය වර්ධනය කරගන්නත්, ජීව ශක්තිය වර්ධනය කරගන්නත් ඔබට පුළුවන්කමක් තියෙනවා. අතුරු ආබාධකාරී තත්ත්ව තිබුණා නම් ඒ අතුරු ආබාධකාරී තත්ත්ව දුරු කර ගැනීමේ හැකියාව තියෙනවා. සමාජ සේවා කටයුතු, පොදු කටයුතු ආදී න්‍යායාත්මක කටයුතු දුරු කරගන්නත්, බාධා දුරු කරගන්නත් ඔබට හැකියාවක් තියෙනවා. ඔබට පුළුවන් භාෂාව හතරවන්න, ඔබට පුළුවන් ආගම පිළිබඳව දැනුමක් ලබා ගන්න, ආගමානුකූල කටයුතු වලින් යම් ආකාරයක මනසක් දියුණු කරගන්න, අනිත් පැත්තෙන් ඒ හරහා ඔබගේ පෞරුෂත්වයටත් යම් ශක්තියක් එකතු කරගන්න. උසස් අධ්‍යාපනය හදාරන දරුවන්ගේ උසස් අධ්‍යාපනික කටයුතු ඒකාන්ත වශයෙන්ම සාර්ථක වෙනවා, බලපෑම්කාරී තත්ත්ව දුරු වෙනවා, ජීවිතයට සහනයක් උදා කරගන්න පුළුවන්කම ලැබෙනවා. මෝර පිරිත සජ්ජායනා කරන්න, මෝර පිරිත ශ්‍රවණය කරන්න පුළුවන්කමක් පවතිනවා නම් නිතර නිතර පිරිත් සජ්ජායනා කරන විටම පිරිත් පොත් පරිත්‍යාග කරන්න. ලෝකෙ කොතනක හිටියත් ඔබට පුළුවන් ආකාරයක ධාර්මික කටයුතු නිරත වෙන්න ඔබට වාසනාව බොහොම පහසුවෙන් ළඟා කරගන්න හැකියාව ලැබේවි. ඉතින් දසත YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ හැමෝටම මේ රාජ්‍යකාරක රවිගේ ග්‍රහමාරුව වාසනාවන්ත ග්‍රහමාරුවක් බවට පත් වෙන්න කියලා හිතසිතින් ප්‍රාර්ථනා කරනවා. ලෝකෙ කොතනක හිටියත් ඔබගේ බලය වැඩි කරගන්න පින් වැඩවල එකතු වෙන්න, කුසල් වැඩවලට එකතු වෙන්න. ඒ නිසා පින්කම් කරන කාල පරිච්ඡේදයක් බවට මේ කාලය පරිත්‍යාග කරගන්න, පත් කරගන්න කියලා මතක් කරනවා. ඒ හරහා ඔබට සසර කුසල් ඉස්මතු කරගෙන වාසනාව ළඟා කරගන්න ලැබෙන්න කියලා හිතසිතින්ම ප්‍රාර්ථනා කරනවා. ආයුබෝව වේවා.